අයිබෝන් අදරන බිග් ෆෝක සමගොබ සජීවීව එකතු වෙන්නේ කොවිඩ් වෛරසයෙන් මේ ගැබිනි මාවරක ගැනීම වගකීම් පිළිබඳව විදිකටම සාකච්ඡා පැවැත්වුවේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා කරලා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඔවුන් මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලිනව ඉල්ලීමක් කළා. ඒකේ ප්‍රතිඵල විදිහට අපිට පහුගිය දවස්වල පැවති සාකච්ඡාවල සාර්ථකභාවයන් පේන්න තිබෙනවා. හැබැයි එහෙම වෙද්දිත් ඔබ දන්නවා දැනටමත් තවත් මරණ කිහිපයක් සිදු වුණු බවට ඊයේ සහ පෙරේද දිනවල වාර්තා වුණා. අපි අද ආරාධනා කරා සම්බන්ධ වෙන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්තුමාට විශේෂඥ වෛද්‍ය ශාමින්ද මහතුට මහත්මයාට අයිබෝන් ඔබතුමා පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සජීවීව මේ අවස්ථාවේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙන තවත් වෛද්‍යවරුන් දෙපළක් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලනරෝල් මහත්මයා කාසල් වීදියේ කාන්තා ළමාරෝහලෙන් සජීවීව එකතු වෙනවා. අයිබෝන් කියලා ඔබතුමාවත් අපි මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආචින්ද දිසානායක මහත්මයා නැගෙනහිර කොළඹ මූලික රෝහලෙන් අයිබෝන් වත් පිළිගන්නවා. මේ වැඩසටහන අතරතුර ඔබට සජීව ප්‍රශ්න මුගු කරන්න පුළුවන් කියලා මතක් කරනවා. දැන් සනත් නරෝල් මහත්මයා මේ මුලින්ම මම කැමති ඊයේ දවස වෙනකොට වාර්තා වුණා මේ දින 14 වෙනිදා වෙනකොට මේ ගැබිනි මව්වරුන්ට එන්නත් කරන්නේ කළා ඉවර කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකම අද උදෑසන පුවත්පත් වාර්තා කළා తాවකාලිකව නැවැත්වීමක් සිදු කරනවා කියලා ඉවරලා මේ එන්නත් කරන්නේ. එහෙම දෙයක් වෙනවද ඇත්තටම? එහෙම නැත්නම් දැනටමත් එන්නත් කරන්නේ කරගෙන යනවද? ඔව් අත වශයෙන්ම කිව්වොත් එහෙම එන්නත් කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ ජනරාල්තුමා ඔක්කොම මේ සම්බන්ධව උපදෙස් දීලා තියෙනවා. සම්පූර්ණ ගැබිනි මව්වරුන් මේ COVID-19 එන්නත ලබා දෙන්න කියලා. ඊළඟට ඒ සම්බන්ධව ඒ ක්‍රියාවලිය කරන්න කෙසේද කියලත් හරියටම කියලා තියෙනවා. එහෙම කියලත් එහෙම උපදෙස් දීලත් තිබිලත් අපි දැන් මේ 14 වෙනි දිනකොට මේක ඉවරයක් කරන්න ඕන කියලා අවසානයක් දකින්න ඕන කියලා තමයි මූලික සැලසුම තිබුණේ. ඉතින් ඒ වුණාට දැනට තියෙන විදිහට ඒ සැලසුමේ ආකාරයට අපිට ඒක අපිට පේන්නේ නැහැ. ඒ විදිහට ඒක ඉවර ඒක සැලසුම පරිදි ඒක ක්‍රියාත්මක වෙනවද කියන එක දැනට තියෙන විදිහට අපිට පේන්නේ නැහැ. මේක මේක පරක්කු වෙනවා කියන්නේ කියන්නේ දැන් විශේෂ අවදානම් සහිත පිරිසක් විතර ගැබිනි මාතවන් සලකලා තමයි ඔබතුමාලා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. දවසක් හරි පරක්කු වෙනවා කියන්නේ මොන වගේ බලපෑමක්ද තියෙන්නේ අත්‍තරම? කියන්නේ දවසක් කියන එක නෙමෙයි කොහොමත් පුළුවන් තරම් ඉක්මනට අපි වැක්සින් එක දුන්නොත් තමයි ගැබිනි මව්වරුන්ම ආරක්ෂා කරගන්න පුළුවන්. අපි දන්නවා මේ එන්නත ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ මාතෘ මරණ ඇතිවීම වළක්වා ගැනීම. ඒ කියන්නේ ගැබිනි මවක් මරණයට පත්වීමේ තිබෙන අවදානම අඩු කරන, ඒ වගේම ICU එකට යන්න, එහෙම නැත්නම් දරුණු රෝග තත්ත්වයක් ඇති වෙන්න තියෙන අවදානම අඩු කිරීම තමයි අපි මේ එන්නත මගින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට එක දවසක් හරි පරක් වුණොත් සමහර විට ඒ දවසේ වැක්සින් එක ගන්න බැරි වුණ නිසා මිය යන එක මවක් සිටින්න පුළුවන්. ඒ නිසා පුළුවන් හැකි ඉක්මනින් ලබාදීම තමයි අපි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු විදිහට නිර්දේශ කරන්නේ. මේ වැක්සින් එක ලබා ගැනීමට හැකියාව තිබෙන සුදුසුකම් තිබෙන මව්පියෙක් ඉන්නවා නම් ඔවුන්ට හැකි පළමුවෙනි අවස්ථාවේ මේ කියන්නේ අද පුළුවන් නම් අද නැත්නම් හෙට පුළුවන් නම් හෙට හැකි ඉක්මනින්ම ලබා දීම තමයි කළ යුතුයි. විශේෂඥ වෛද්‍ය ආචින්ත දිසානායක මහත්මයා ඊයේ සඳහනක් කළා ඇත්තටම මේ පෞල් සෞඛ්‍ය අධ්‍යක්ෂිකාව මේ වගකීම බාරගත යුතුයි කියලා ඊයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මේක සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා තිබුණා. ඇයි මොකද්ද කොතනද මේ හිරවීම තිබෙන්නේ මේක ක්‍රියාත්මක වීමේ කොතනද ප්‍රශ්නේ තිබෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මෙතන මේක අලුත් ක්‍රියාවලියක් දැන් මේ එන්නත් කරන්නේ කියන්නේ. එතකොට මෙතන ගොඩාක් ගැටලු තිබෙනවා එන්නත් කරන ක්‍රියාවලියක් ඉම්ප්ලිමන්ට් කරද්දී විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට මෙම එන්නත නිසි පරිදි අපිට අපි තිබෙන දත්ත අනුව වඩාත් සුදුසු විදිහට තමයි මේක යොමු කරලා තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක අපිට මුල් අවස්ථාවේදී ඒ ආරම්භ කිරීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන්. නමුත් ඒ ගැටලු මඩ පවත්වාගෙන ඉදිරියට යෑම තමයි වැදගත් වෙන්නේ. මේ ගැටලු තියෙන තැන් අඳුනාගෙන. ඊටාත්ම වැදගත්ම කාරණේ තමයි හැකිතාක් දුරට පුළුවන් තරම් ඉක්මනට ගර්භණී මව්වරුන්ට එන්නත් කරන්නේ සඳහා යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන එක.
ඊයේ මම මේක පොදු ප්‍රශ්නයක් විදිහට අහන්නේ මේකේ තවදුරටත් දැනගන්න මේක ඉස්සරහටත් වෙන්න පුළුවන් හින්දා ලංකාවට AstraZeneca 12,64,000ක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි සංඛ්‍යාත්මකව ලක්ෂ 13ක් විදලා තියෙනවා කියලා සඳහන් වුණා. එතකොට මේකෙදි කිව්වා 11කට මේ එන්නත ලබා දෙන්න පුළුවන් කියලා වෙලා එක ප්‍රමාණකින්. ඊට පස්සේ දැන් සමහර තැන්වල අපි වරායේ දක්ිනවා 12ක් ලබා දීලා තියෙනවා කියලා. එතකොට සාමාන්‍ය ජනතාවගේ හිතේ බියක් තියෙනවා සිලින්ඩරේ ලොක් වුණාද නැද්ද? මට ඇත්තටම ඕන ප්‍රමාණය වැදුනද නැද්ද? ප්‍රථම මාත්‍රාව මේකේ තියෙන නැති දෙවන මාත්‍රාවෙදි මේක තිබ්බේ නැද්ද කියලා. විශේෂඥ වෛද්‍යවරුන් විදිහට මේ සම්බන්ධයෙන් කියවීම මොකක්ද? ඒ කියන්නේ එහෙම අඩු වුණොත් අපිට ප්‍රතිදේ අඩු වෙයිද? ඒ දශම මම කැමතියි ඔබතුමාලට මේක බාර කරන්න. එහෙම වෙන්න පුළුවන්ද? මොකද්ද මේ සම්බන්ධයෙන් ලෝකේ කියවීම? ඇත්ත වශයෙන්ම දැන් වැක්සින් එකක් ගත්තම ඒක නියමිත ඩෝස් එකක් තමයි දෙන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ. හැබැයි වැක්සින් එකේ ප්‍රමාණය අඩු වුණා කියලා ඒ කියන්නේ එතකොට අඩු වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා දැන් ලංකාවේ මේ එන්නත ලබා දෙනකොට ඒ වයල් එක ඩෝස් 10ක් කියලා තමයි ආවේ. නමුත් සාමාන්‍යයෙන් 10 අරගෙන ඉවර වුණාට පස්සේ තවත් ප්‍රමාණයක් ඉතුරු වෙනවා අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ මේක මම මේ වැක්සින් සම්බන්ධ විශේෂඥයෙක් නෙමෙයි. මම ප්‍රසාහනාර්වේද විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසා මේ වැක්සින් එකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඒක ඉතුරු ටිකට මොකද කරන්නේ කියන එක සම්බන්ධව මම විශේෂඥයෙක් නෙමෙයි. නමුත් මේ සාමාන්‍ය මිලිලීටර් 10ට වඩා වැඩි ප්‍රමාණයක් මේ කොවිෂීල්ඩ් කියන වැක්සින් එකේ තිබුණා. ඒ නිසා එතකොට ඉතුරු ප්‍රමාණය අපත යවනවද තවත් කෙනෙකුට දෙනවද කියන තීරණය යම් රාජ්‍ය චක්‍රලේඛයක් කරා මේක 11කට ලබා දෙන්න කියලා අපි දැක්කේ සම්බන්ධ නිර්දේශයක් තිබෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවගේ බියක් තියෙනවා. දැන් ඔබතුමාලා පැරසිටමෝල් පෙත්තක් බොන්න කියලා කිව්වම පෙති දෙකක් බොන්න කිව්වොත් පෙති එකමාරක් බිව්වම මේක හරියනවද නැද්ද? දෙකම බොන්න ඕනද? පෙත්තක් බිලා නවතින්න පුළුවන්ද වගේ වැඩක් තමයි මම අහන්නේ. සාමාන්‍ය ජනයාගේ පැත්තෙන් බැලුවම ගහගත්තු කට්ටියත් එන්නත විදගත්ත කට්ටියත් බයයි. මට අඩුවෙන්ද දන්නේ නැහැ හම්බුනේ. මට දැන් ප්‍රතිශක්තිය තියෙනවද දන්නේ නැහැ. මම මේ 12 වෙනි එක ගන්න තැනක් දන්නේ නැහැ හිටියේ. මට මේක හුලං එක්කද දන්නේ නැහැ සිලින්ඩරේ පිරුණේ. මම කියන්නේ ඇත්තටම මේ ප්‍රශ්න තියෙනවා අපිට දුරකථන නැමතුම් වෙනවා. එහෙම වෛද්‍යවරුන් විදියට පොදු මතයක් එහෙම කියන්න පුළුවන්. එහෙම අඩු වුණොත් ප්‍රශ්නයක් තියෙනවද ඇත්තටම? ඇත්තටම ගත්තොත් එහෙම දැන් ඔය AstraZeneca එන්නත ගත්තොත් ඒකේ මේ මාත්‍රා 10කට වැඩි ප්‍රමාණයක් තිබුණා වගේ තමයි අපේ නිරීක්ෂණය තිබුණේ. ඉතින් ඒ වුණාට ඒ නියමිත මාත්‍රාව දෙන්න ඕන. නියමිත මාත්‍රාව දුන්නේ නැත්නම් නියම කරලා තිබෙන ප්‍රමාණය අනිවාර්යෙන් දිය යුතුමයිනේ. අනිවාර්යෙන්ම දිය යුතුයි. එහෙම දුන්නොත් පමණයි ඒකට ප්‍රතිශක්තිකරණයක් ජනනය වෙන්නේ. ඒ ඇත්තටම එහෙම මේ නියමිත ප්‍රතිශක්තිකරණයක් එන්නේ ඒ නියමිත මාත්‍රාව දුන්නොත් පමණයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ එහෙම අඩුවෙන් දීලා ඇති කියලා. ඒක නියමිත මාත්‍රාව දුන්නට පස්සෙත් අර AstraZeneca එන්නතේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන තමයි ඒගොල්ලෝ ඒක නිෂ්පාදනය කළා තියෙන්නේ. එතකොට දැනට ලංකාවේ ගැබිනි මව්වරුන්ගේ මරණ කීයක් වාර්තා වෙලා තිබෙනවද? දැනට අපිට වාර්තා වෙලා තියෙන විදිහට අපේ නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වාර්තා වෙලා තියෙන විදිහට මරණ 10ක් වාර්තා වෙලා තියෙනවා. මේ කොරෝනා වෛරසය නිසා ඇතිවන නියුමෝනියාවෙන් සිද්ධ වෙච්ච මරණ. ඊට අමතරව වාර්තා වෙන මරණ එහෙම නැත්නම් අපි සාමාන්‍ය මරණයක් සිද්ධ වුණාන් පස්සේ කරන PCR එකකින් ඒගොල්ලෝ සඳහන් කරනවානේ මේක කොවිඩ් හේතුවෙන් සිදුවෙච්ච මරණයක් කියලා. එතකොට ඒදිත් පේන්න තිබෙනවද ගැබිනි මාතාවන්ට වැඩිපුර මේ ආසාදනය වීමේ ප්‍රතිශතයක් තිබෙනවා කියලා කොවිඩ් වැළඳීමේ ප්‍රතිශතයක් තිබෙනවා කියලා? අපි ගත්තොත් එහෙම මාතෘ මරණයක් ගත්තොත් මාතෘ මරණයක් ඊටාම විශේෂිතයි. මාතෘ මරණයක් තමයි ලංකාවේ මාතෘ මරණ විමර්ශනයක් කරන එකම මරණ ජාතිය තමයි ඒක. ඒ කියන්නේ ගැබිනි කාන්තාවක් මරණොත් එහෙම ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් කරනවා. ඒ ගැන අති විශේෂිත අයුරින් කරන විමර්ශනයක් තියෙනවා. ඉතින් මේ වගේ විමර්ශන කරලත් අපිට තාම එහෙම PCR පරීක්ෂණය මරණයට පත්වීමට පෙර තමයි අපි කරලා තියෙන්නේ. මරණයට පත්වීමෙන් පසුව තහවුරු වෙච්ච මරණ නැහැ දැනට ගර්භණී කාන්තාවන්ගේ. ගැබිනි මවගෙන් දරුවට වෛරසය ආසාදනය වෙනවද? මොකද චීනය සහ එක්සත් රාජධානියේ කරපු පරීක්ෂණයක අලුත බිහි වෙච්ච දරුවන් 19ට මේ කොවිඩ් ආසාදනය වුණාද නැද්ද කියලා පරීක්ෂණයක් වුන් කරලා තිබුණා. ඒකෙදි වැළඳීමක් තිබෙනවා කියලා වෙලා තහවුරු කිරීමක් තියෙනවා. අපේ රටේ එහෙම සම්භාවිතාවක් තිබෙනවද? අපේ රටේ දැනට දැන් දරුවාට අලුත උපන් බිලිඳාට කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඒක සිදුවෙන මොහොත තමයි අපිට හරියටම කියන්න බැරි. සමහරක් වෙලාවට වෛරස් ආසාදන තියෙනවා දරුවා කුස තුල සිටියේදී දරුවාට සම්ප්‍රේෂණය වෙන. නමුත් දරුවා බිහි වුණාට පස්සේ දරුවාට සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පළවෙනි හා දෙවෙනි රැලිවල බිලිඳුන්ට කොවිඩ් ආසාදනය වීම බොහොම අඩුවෙන්
සිදුවනේ අම්මලට රෝග ලක්ෂණ අඩුයි. නමුත් මේ තුන්වෙනි රැල්ලේදී බිලිඳුන් විශාල ප්‍රමාණයකට සාපේක්ෂව වැඩි ප්‍රමාණයකට එම රෝගය ආසාදනය වෙනවා. දැනට දැනුවත්ව බිලිඳුන්ට කුස තුලදී ශ්‍රී ලංකාවේ එහෙම කොවිඩ් රෝගයේ තත්ත්වය වෙළඳිච්ච අවස්ථාවක් අපිට දැනුවත්ව නැහැ. ඒ කොවිඩ් ආසාදනය වෙච්ච මවකට දරු ප්‍රසූතියේදී සංකුලතා ඇති වෙනවද? ඒ කියන්නේ වැඩිපුර අමාරු වෙනවද? සාමාන්‍ය තත්ත්වයක්ද තිබෙන්නේ? මොකද්ද ප්‍රායෝගික තත්ත්වය? කොවිඩ් ආසාදනය නිසා මවගේ දරු ප්‍රසූතිය හෝ ඒ දරු ප්‍රසූතිය නිසා ඇතිවන සංකුලතා නෙමෙයි ගැටලුව තියෙන්නේ. මේ ආසාදනයත් එක්ක මවට මේ හුස්ම ගැනීමේ අපහසුතාවය ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගැටලුත් එක්ක ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වෙන ගැටලු තමයි ප්‍රධාන ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. ඒකෙන් ඇතිවන නියුමෝනියා තත්ත්වය සහ ඒ තත්වයට යනකොට සාමාන්‍යයෙන් අපි දන්න ඕනම දරුණු රෝග තත්වයකට යනකොට එක ඉන්ද්‍රිය පද්ධතියක් මේ දුර්වල වෙනකොට අනිත් ඉන්ද්‍රියනුත් දුර්වල වෙනවා. මේකත් එක්ක ඇතිවන අක්මාව වකුගඩු ඒ වගේම ඒ මවගේ සියලුම ඉන්ද්‍රිය පද්ධතියන් දුර්වල වීමේ තත්වයට යන්න පුළුවන්. එහෙම නැතුව මේ කොවිඩ් ආසාදනය වූ පමණින් මවට දරු ප්‍රසූතිය අපහසු වෙන්නවත් එහෙම නැත්නම් දරු ප්‍රසූතියේදී වෙනත් සංකුලතාවයක් ඇතිවන බවටවත් සාක්ෂි මේ වෙනකොට නැහැ. දැනට තියෙන ගැටලුව තමයි මේ කොවිඩ් ආසාදනය නිසා ඇතිවන අනිත් ඕනම කෙනෙකුට කොවිඩ් ආසාදනය නිසා ඇතිවෙන්න පුළුවන් සංකුලතාවම ඊට වඩා තරමක් දරුණු විදියට ගර්භණී මවකට ඇතුළු වෙන්න පුළුවන්. ඒතකොට ගර්භණී මවක් බොහෝ වෙලාවට ප්‍රශ්න කීපයක් අපිට යහලා තිබුණා මීට ඉස්සෙල්ලා වැඩසටහනකදීත් ඒක අහන්න බැරි වෙච්ච ප්‍රශ්න කීපයක්. ඒ කියන්නේ ඒ අය සිසේරියන් සැත්කමක් සඳහා යොමු වීම වඩා සුදුසුද නැත්නම් සාමාන්‍ය දරු උපතක් සඳහා යොමු වීම වඩා සුදුසුද කොවිඩ් තත්ත්වයක් ඇති වුණොත් කියලා. ඇතරම එක ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. අපි බැලුවම කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන්ට සිසේරියන් සැත්කම් කරන සම්භාවිතාව වැඩි. ඒකට හේතුව තමයි දැන් අපි කොවිඩ් ආසාදනයක් ඇති වෙන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් කියන්නේ ස්වභාවික ක්‍රමයනේ. මේ ක්‍රමයට යන්න ගැප් ගෙල විවෘත වෙන්න ඕන, දරු ප්‍රසූතියට කාලයට ආසන්න වෙන්න ඕන. මේ නියම දිනයකට අපිට සාමාන්‍ය දරු ප්‍රසූතිය අපිට ඕන දවසට කරන්න බෑ. මේ ස්වභාවිකව දරු ප්‍රසූතියට මව සූදානම් වූ දවසට තමයි කළ හැකි වෙන්නේ. නමුත් මේ කොවිඩ් ආසාදනය ඇති වෙන්නේ අපි දන්නේ නැහැ කොමන අවස්ථාවේද කියලා. ඒ වගේ වෙලාවක සමහර වෙලාවට මවගේ ජීවිතය ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් තිබෙන රෝග ලක්ෂණ සමනය කරගන්න දරුවා බිහි කිරීම අවශ්‍යයි කියලා වෛද්‍යවරයෙක් තීරණය කරොත් එතකොට ඉතුරු වෙන ඔප්ෂන් එක තමයි මේ සිසේරියන් සැත්කම කියන එක. ඒ නිසා සමහර වෙලාවට මේ කොවිඩ් ආසාදිත මවකට දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කමක් සිදු කිරීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ මගින් කියන්නේ නැහැ මේ සාමාන්‍ය ක්‍රමයට කොවිඩ් ආසාදිත මවකට දරුවෙක් බිහි කරන්න බැහැ කියන එක. ඒ කියන්නේ දරු ප්‍රසූති කල් දැමිය යුතුයි කියන එක නෙවෙයිද සාමාන්‍ය සූදානමක් තිබුණා නම් ඒ වෙනුවෙන් ඒ කියන්නේ දරු ප්‍රසූතියක් සිද්ධ වුණොත් ඒක කිසිසේත්ම කල් දාන්න බෑ. දරු ප්‍රසූතිය සිද්ධ වෙනවා. මොකද ඒක ස්වභාවිකව ඇතිවන ක්‍රියාවලියක් නේ. නමුත් සිසේරියන් සැත්කමක් සඳහා යොමු වීමට ඉඩ කඩක් තිබුණා දින යොදාගෙන තිබිලා එහෙම වුණොත් එහෙම යන්න පුළුවන් කියන එකද මේ කියන්නේ අදාළ තෝරගත්තු දිනවලට මෙහෙම? ඔව් පැහැදිලිවම දැන් සිසේරියන් සැත්කමක් සැලසුම් කරලා තියෙනවා නම් ඒ දිනේට ඒකට මොනවා හරි හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා තමයි ඒක සැලසුම් කරලා ඒ දිනේට දාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් අර මවගේ තත්ත්වය ඒ කියන්නේ කොරෝනා සහ නියුමෝනියා තත්ත්වය ගැන පරීක්ෂණයක් කරලා ඒ ගැන අධ්‍යයනයක් කළා තමයි ඒ තීරණය ගන්න වෙන්නේ. ඒ නියමිත දිනේට ඒ සිසේරියන් සැත්කම සිදු කරනවාද නැද්ද කියන එක සම්බන්ධව. ප්‍රශ්න මම හිතන්නේ මේ අම්මලා බලන් ඉන්නගේ ප්‍රශ්න කීපයක් තියෙනවා ප්‍රායෝගිකව ඔබතුමාලා වගේ වෛද්‍යවෘත්ති දෙන කෙනෙකුට ප්‍රශ්න අහුවේ නැත්නම් ඒක හරිත් නැහැ කියලා හිතෙනවා. ඒතර මේ මානසිකත්වය බලපානවද අම්මලාගේ මේ වගේ අවස්ථාවක? අම්මලා ඉන්න මානසික තත්ත්වය. ඔව් පැහැදිලිවම අම්මගේ මේ මවගේ මානසික තත්ත්වය ඉතාමත්ම ප්‍රබලව බලපානවා. අපි දැන් දන්නවා අපි දැන් පහුගිය මාස 7-8ක් වගේ ඇතුළත මේ ගොඩක් ගර්භණී මවුරුන්ට අපි උපදෙස් දෙනවා ගෙදරම ඉන්න. ඒ කියන්නේ සෙනග එක්රැස් වෙන තැන්වලට යන එක එකෙන් වළකින්න කියලා. ඉතින් මේ මවුරු ගෙදරම ඉන්නකොට ඒගොල්ලෝ මානසික ආතතියට පත් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම විෂාදය කියන රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ ගර්භණී තත්ත්වය නිසාම ඇතිවන මානසික රෝගී තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් ඒකට ඒ මානසික තත්ත්වයන් තවත් වැඩි වෙන්න පුළුවන් මේ කොරෝනා තත්ත්වයත් එක්කම මානසික ආතතිය. ඉතින් පැහැදිලිවම මේ මානසික ආතතිය බලපානවා තමන්ගේ දරු ප්‍රසූතිය සඳහා එනකොට. මැයි මාසේ වෙනකොට කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් 70කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඒ සංඛ්‍යාව වර්ධනය වෙලා 100 ඉක්මවලා ගියා. එතකොට මේ කොවිඩ් ආසාදිත මව්වරුන් ඉන් පස්සේ බිහි කරපු දරුවන් එක්ක ආපහු සායන වලට එනවද? ආවම මොනවද තියෙන ප්‍රතිචාර? දරුවෝ කොහොමද? හොඳ සෞඛ්‍ය සම්පන්න විදිහට ඉන්නවද?
ඔබතුමාලා තුන්දෙනාටම මම කැමති අත්දැකීම් කියනවා. ඔව් ඇතවශයෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහල තමයි කොවිඩ් සම්බන්ධ ගර්භණී මවුරුන් වැඩි ප්‍රමාණයක් මුල් සිටම රැක බලා ගත්තේ. දැනට ඇත්වශයෙන්ම 700කට අධික ප්‍රමාණයක් ගැබිණි මවුරුන් පළවෙනි වැල්ලේ සිටම ඉඳලා තියෙනවා. එතකොට අපි දැනුවත්ව එම දරුවන්ට සංකූලතා කිසිවක් කොවිඩ් රෝගය නිසා වැළඳීලා නැහැ. විශේෂයෙන්ම දීර්ඝ කාලීනව බලපෑම් තියෙනවද කියලා බලන්න තාම කල්මදි. මොකද දැන් අවුරුද්දක් දෙකක් වගේ කාලයක් දැනුවත්ව හැබැයි මේ කෙටි කාලය තුල ඇතුළත කිසිම එහෙම කොවිඩ් රෝගය නිසා ඇතිවෙච්ච සංකූලතා දැනුවත් නැහැ. නමුත් බිලිඳුන්ට කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වීම සිදු වෙලා තිබෙනවා. අපි ඒකෙන් හැබැයි අදහස් කරන්නේ අලුත උපන් බිලිඳව මවගෙන් ඈත් කර තබා ගැනීම. මොකද මේ අලුත උපන් බිලිඳාට මවත් සමග එකට සිටීම මව්කිරි දීම ඒවා ඉතාමත්ම වැදගත් ක්‍රියාවලියන්. බිලිඳාට සම්ප්‍රේෂණය වීමත් මව්කිරි ආදිය මගින් සිදු වෙනවා කියලා තාම සාධක සහිතව තහවුරු කරගෙන නැහැ. ඒ හින්දා මව්කිරි දීමෙන් වෙන වාසි ප්‍රමාණය වැඩි. ඒ හින්දා ඒකත් එක දෙයක්. තව දෙයක් තමයි දරුවෙක් බිහි කරනවා කියන එක ඒ අවස්ථාවේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්. ඔබ දන්නවා සාමාන්‍ය අවස්ථාවකදී නම් මවකට නෑදෑ හිතවතුන් මේ උදව්වට ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් කොවිඩ් ආසාදිත මවකකට එහෙම ඒ අවස්ථාව අහිමි වෙනවා. උන් හුදකලා වෙලා ඉන්නේ. එතකොට උන්ට උපකාර කරන්න බිලිඳා රැක බලා ගැනීමට උදව් කරන්න ඒ වටේ සිටින නෑදෑ හිතවතුන්ගේ සහාය නැහැ. එතකොට ඒකත් මං හිතන්නේ මානසිකව උන්ට විශාල වශයෙන් බලපානවා. ඉතින් ඒ කරුණු සියල්ලම ඒ අම්මට බලපානවා. ඒකයි අපි ඉතාමත්ම විශාල වෙහසක් ගන්න ඕනේ මවුරුන්ට කොවිඩ් ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා. මොකද ඒක ඇත්ත වශයෙන්ම දරුවා හා මව අතර තියෙන සම්බන්ධයට ඉතාමත්ම ඒක ලොකු බලපෑමක් සිදු කරනවා. එතකොට අනිකුත් ළමා රෝහල් වලත් මේ කටයුතු ඒ විදිහට හොඳ වෙන්නේ සනත්ලනුල් මහත්මයා ඔබතුමාට කැමති ඔබතුමාට සම්බන්ධ වෙන්න කැමති මේ සාකච්ඡාවේ ඉදිරි කොටස් වලට ලැබෙන අත්දැකීම් මොනවද කියන එක. අම්මලා ගොඩක් අහනවා. ඒ කියන්නේ එහෙම වුණාම වෙන දේ තත්ත්ව සම්බන්ධයෙන් ඒගොල්ලෝ දැනුවත් නැති හින්දා මේ මං හිතන්නේ මෙච්චර ප්‍රශ්න එන්නේ. ඔව් ඇත්තටම කොරෝනා 19 රෝගයේ සෑදිච්ච මවකගෙන් බිහිවන ලදරුවන්ට ඒ රෝගය සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඉතින් කොරෝනා රෝගය වැළඳුනාට පස්සේ ඒකෙන් 80%කට විතර PCR පරීක්ෂණය විතරයි පොසිටිව් වෙන්නේ. රෝග ලක්ෂණ නැහැ. ඉතුරු 20%කට විතර තමයි රෝග ලක්ෂණ වෙලා තව 5%කට විතර තමයි මේ රෝග ලක්ෂණ ඉතාමත්ම උත්සන්න වෙලා COVID-19 නියුමෝනියා තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් අර මම කලින් කිව්ව 80%කට විතර අම්මලාට ඇත්තටම ඒගොල්ලොන්ගේ දරුවන්ටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය අය වගේම ඉන්නවා සමාජයේ. අපි PCR පරීක්ෂණය කරන නිසා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. අර රෝගය සෑදිලා කැස්ස උණ පපුවේ කැක්කුම ඊට පස්සේ හුස්ම ගැනීම අපහසු වගේ තියෙන මව්වරු තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේගොල්ලෝ අසාධ්‍ය වුණාම තමයි රෝහල් කරා එන්නේ. අන්න එතකොට PCR පරීක්ෂණයක් කරාම තමයි අපි දැනගන්නේ මේ මවට මේ කොරෝනා නියුමෝනියා තියෙනවා කියලා. අන්නේ වගේ මව්වරුන්ගෙන් බිහිවන දරුවන්ටත් දැනට අපිට ඉතාමත් ප්‍රබල සාක්ෂි නෑ මේ දරුවන්ටත් කොරෝනා රෝගය වැළඳිලා කියලා ලංකාවේ. ඒ නිසා අම්මලා කිසිම බියක් ඇතිවිය යුතු නෑ තමන්ගේ දරුවන්ට මවට රෝගය තිබුණා කියලා තමන්ගේ දරුවන්ටත් ඒ රෝගය වැළඳෙනවා කියලා. වැදගත්ම කාරණේ තමයි සමාජ පුරුදු ඒවා පිළිපදින්න ඕන. මව ලදරුවා බලා ගැනීමේදී මුව වැස්මක් පලදින්න ඕන. ගෙදරට පිටස්සර ඒමෙන් වලකින්න ඕන. ගෙදර අයත් එක්කත් අපි සාමාන්‍ය අත සෝදනයවා ඒ වගේ අපි කියලා තියෙන සෞඛ්‍ය පුරුදු ඒවා භාවිතා කරන්න ඕන. එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් තිබෙන එකක් දැන් මේ අවස්ථාවේ සයිනෝෆාම් ලබා දීම සිද්ධ කරන්නේ. රටවල් කිහිපයක මේ සම්බන්ධයෙන් ඒ ලබාගත් අයට යලිත් වැළඳුනා කියලා වාර්තා වෙනවා. ඒ වගේම තමයි AstraZeneca ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබාගෙනත් වැළඳුනා කියලා වාර්තා වෙනවා. එතකොට මේ අහන ප්‍රශ්නේ තමයි මේ අවස්ථාවේදී සයිනෝෆාම් එක ගන්න එක ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් ඔවුන්ට විතරක් අම්මලට විතරක් දරුවන්ට ෆයිසර් ගැන කතා කරලා තිබිච්ච ඉන්ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීම පිළිබඳව උසස් පෙළ දරුවන්ට ඒ සම්බන්ධයෙන් වගේ අම්මලටත් ඒක හොඳ නැද්ද කියලා. ඇත්තටම ගත්තොත් එහෙම දැන් ලෝකේ එංගලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන ෆයිසර් එන්නත පමණයි. ඒ ගැබිණි මාතාවන්ට ෆයිසර් එන්නත තමයි දීලා තියෙන්නේ. ඒකයි මෙඩෝනා කියලා තව වැක්සින් එකක් තියෙනවා. ඒ දෙක තමයි භාවිතා කරන්නේ. ඔක්කොම NMR වැක්සින්ස්. ඔව්. ඒ මේ වැක්සින් භාවිතා කරපු මව්වරුන්ට ඒ කියන්නේ පළවෙනි මාස 3 ඉඳලම ඒ කියන්නේ කලල අවස්ථාවේ ඉඳලම දීලා තියෙනවා.
එහෙම එන්නත් කරණය කරාට ඒ මවුරුන්ට කිසිම සංකුලතාවයක් සහ ඒ දරුවන්ට කිසිම සංකුලතාවයක් වාර්තා වෙලා නෑ දැනට තියෙන වෛද්‍ය විද්‍යාත්මකව සොයාගත්ත සාක්ෂි මත. ඊළඟට දැන් ඔබ සඳහන් කර සයිනෆාම් එන්නද සයිනෆාම් එන්නදත් අපි කියන ඩබල් වැක්සින්ස් කියලා වැක්සින් දෙකම දුන්නට පස්සෙත් වෙන්නේ මේ රෝගය හැදෙන්න පුළුවන්. රෝගය හැදීම නවත්තන්නේ නෑ වැක්සින් දුන්න කියලා. එන්නත් කරණයෙන් කරන්නේ රෝගය හැදෙන්න පුළුවන්. ඒ වුණාට ඒ රෝගයෙන් නැති වුණ සංකුලතා අඩුවෙනවා. රෝගය Tamanගෙන් තවත් එක්කෙනෙකුට වැළඳෙන්න තියෙන ඉඩකඩ අඩු කරන එක තමයි කරන්නේ. රෝගය වැළඳෙන්න පුළුවන්. දැන් සමාජයේ මතයක් තියෙනවා මේ වැක්සිනේ ගැව්වාම මට මේක හැදෙන්නේ නැහැ කියලා. කොරෝනා රෝගය හැදෙන්න පුළුවන්. ඒක නවතින්නේ නෑ. ඒ වුණාට තමන්ට රෝග ලක්ෂණ මතුවීම අඩු වෙනවා. තමන්ගෙන් තව එක්කෙනෙකුට ඒ රෝගය වැළඳීමට තියෙන හැකියාව අඩු වෙනවා. මේ ලෝකේ පරීක්ෂණ කරලා පරීක්ෂණ පත්‍රිකා එහෙම පළ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය ෆයිසර් තමයි රටවල දුන්නේ කිව්වා. ඒතකොට mRNA වැක්සීන් එකක් දුන්නම දරුවන්ට ඒක බලපෑමක් තියනවද? උන්ගේ ජෙනටික් කෝඩ්ස් වලට බලපානවද? එතකොට අනික් පැත්තේ අපේ ඒ සාමාන්‍ය වැක්සීන් එකක් වගේ නෙවෙයි මේ වෙක්ටර් වැක්සීන් එකක් විදිහට සලකනවද? මේ ගැන පරීක්ෂණ තියෙනවද කිරිච්ච? ෆයිසර් වැක්සීන් එක ගර්භණී මව්වරුන්ට දීලා කරපු පරීක්ෂණවල වාර්තා නිකුත් වෙන්න තියෙන්නේ ලබන මාසෙ විතර. ගැන ෆයිස වැක්සින් එක තමයි වැඩිපුරම පරීක්ෂා කල තියන්නේ ඒකෙත් මේ ප්‍රතිඵල එන්න තියෙන ලබන මාසිතර මේ ගර්භණී මව්වරුන්ට දීලා කරන පරීක්ෂණ. අපි දන්නවා එහෙම නැතුව දීපු ගර්භණී මව්වරුන්ගේ දත්ත විශ්ලේෂණය කරපු දත්ත තියෙනවා. එහෙම නැතුව පරීක්ෂණාත්මක විදිහට මේක කරලා ලබා ගන්න දත්ත ලැබෙන්න තියෙනවා. තව ඉදිරියේදී තමයි මේ දත්ත ලැබෙන්නේ. ඉතින් මේ අනිත් වැක්සීන් වල දත්ත ඊටත් වඩා පරක්කු වෙන්න පුළුවන්. හැබැයි රෝගය පැතිරීම අපිට මේ දත්ත එනකම් බලාගෙන ඉන්නේ නැහැ. එනිසා අපි දැන් මේ අවස්ථාවේ බලන්න වෙන්නේ සුදුසු කුමක් හෝ වැක්සින් එකකින් අපේ ගර්භණී මව්වරු ආරක්ෂා කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ දත්ත එනකන් හිටියොත් සමහරට තව අවුරුදු 4-5ක් විතර යන්න පුළුවන් මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන්න. ඒ හින්දා තිබෙන එකක් ඔබට රජයෙන් ලබා දෙනවා නොමිලේ ලබා දෙන්නේ මේක ලබා ගන්න කියන දේ ඔබට කියන්න තියෙන්නේ. අපි විරාමයකට යමු වෙලා ඉන්න මේ අද දරන බිග් ෆෝකස්. ගර්භණී මාතාවට මුහුණ දෙන ගැටලු පිළිබඳව තමයි අපි කතා කරේ. අද දවසේ මේ කොවිඩ් තත්ත්වයන් එක්ක ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වෙනුවෙන් සම්බන්ධ වුණා එහි ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතුර මහත්මයා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වන විශේෂඥ වෛද්‍ය සනත් ලන්රෝල් මහත්මයා. ඒ වගේම ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය අචින්ද දිසානායක මහත්මයා. අපි සාකච්ඡා කරන්නේ මේ සම්බන්ධව ඔබට ප්‍රශ්න තිබෙනවා නම් යටින් කමෙන්ට් එකක් විදියට දාන්න අපිට ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් යොමු කරන්න පුළුවන්කම තියෙනවා. මේ කාසල් වීදියේ කාන්තා රෝහල ගත්තන් පස්සේ එතකොට දැන් මේකේ දෛනිකව කොච්චරක් විතර අම්මලා එනවද රෝහලට? ඒ වගේම දරුවපත් කොච්චරක් සිද්ධ වෙනවද? මේ අවස්ථාව වන විටත් තියෙන ප්‍රායෝගික තත්ත්වය මොකද්ද? කාර්ය මණ්ඩලය මුහුණ දෙන තත්ත්වයේ අභියෝග මොනවද? ඔව්. ඇත්තටම කාසල් වීදියේ කාන්තා රෝහල තමයි ලංකාවේ තියෙන ප්‍රමුඛතම මාතෘ රෝහල. අපිට කාසල් වීදියේ කාන්තා රෝහලට ගත්තොත් මේ කොළඹ මව්වරු විතරක් නෙමෙයි මුළු ලංකාවෙම මව්වරුන් කාසල් වීදියේ කාන්තා රෝහලට එනවා. අපේ සාමාන්‍යයෙන් මාසෙකට දරුවපත් සිද්ධ වෙනවා 1000ක් විතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේ දරුවපත් 1000ක් සිද්ධ වෙනකොට ඔබට හිතා ගන්න පුළුවන් කොයිතරම් මව්වරුන් කොයිතරම් පියවරුන් මේ රෝහල් කරා ඇදිලා එනවද කියලා. සංචරණ සීමා ඊට පස්සේ සෞඛ්‍ය පුරුදු මේ සියලුම දේවල් අපි අකුරටම සෞඛ්‍ය අමාත්‍යාංශය දීපු ඒ උපදේශ අකුරටම පිළිපැදලා තමයි මේ සියලුම සත්කාර කරන්නේ. කාසල් වීදියේ කාන්තා රෝහලේ සාමාන්‍ය වාට්ටුවල කොරෝනා රෝගීන් නැහැ. අපි ඒක ඉතාමත්ම පැහැදිලිවම මව්වරුන්ට කියනවා. කොරෝනා රෝගීන් සාමාන්‍ය වාට්ටුවල නැහැ. ඔබ කිසිම බිය යුතු කාරණයක් නැහැ. අපි PCR පරීක්ෂණ කරනවා. කරලා තමයි මව්වරුන් ඇතුළත් කරගන්නේ රෝහලේ වාට්ටුවලට. සෑම මවකටම PCR පරීක්ෂණ කරනවා සිසේරියන් සැත්කම් කරන මව්වරුන්ට ඊට පස්සේ සාමාන්‍ය ඔපරේෂන් කරන මව්වරුන්ට ඊළඟට දරු ප්‍රසූතිය සඳහා යන මව්වරුන්ට අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව රෝග ලක්ෂණ සහ සැකකටයුතු ප්‍රදේශ වලින් පැමිණෙන මව්වරුන්ට කරනවා. ඒ කියන්නේ අපි සියලුම දෙනාට වගේ කරන්න සිද්ධ වෙනවා අන්තිමට බැලුවාම. ඉතින් ඒ නිසා එතනින්ම අපි රෝහලට එන රෝගීන් ගැන අපිට තියෙනවා ඒ ගැන අපිට අවබෝධයක් තියෙනවා. මේ මව කොහේ ඉඳලා දෙන්නේ මේ මවට කොරෝනා රෝගය තිබුණු රෝගයක් එක්ක සම්බන්ධයක් තිබුණාද? ඒ වගේ කාරණා ගැන තියෙනවා. ඉතින් ඊළඟට අපේ වෙනම කොරෝනා රෝගය තිබුණු මව්වරුන්ට විශේෂිතම සූතිකාගාර තියෙනවා. ඒ සූතිකාගාරවල තමයි ඒ මව්වරු
තමන්ගේ දරු ප්‍රසූතිය සිද්ධ කරන්නේ. සිසේරියන් සැත්කමක් කරත් ඒ වගේ මවුරු විශේෂිතම ශල්‍යාගාරයක තමයි කරන්නේ. ඊට අමතරව අපි සියලුම කොරෝනා සම්බන්ධව ගතයුතු පියවරන් 100% මනුගමනය කරලා ඉතාමත්ම ආරක්ෂිත විදියට මව සහ දරුවාව සුරක්ෂිතව රැකබලාගන්න. දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙත් මෙහෙම වෙනස් වෙන් වෙලාද තියෙන්නේ සමාවෙන් කළුබෝයිල රෝහල නැගෙනහිර කොළඹ රෝහලෙත් මේ වෙනස් වෙලාද තියෙන්නේ නැත්නම් මේ විදිහටම යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් නැගෙනහිර කොළඹ මූලික රෝහලෙත් මුලදී අපි විශේෂයෙන්ම කොවිඩ් රෝගීන් සඳහා පමණක් වෙන් වුණා. එතකොට විශේෂයෙන්ම අපිට පළවෙනි හා දෙවෙනි රැල්ලේදී විශාල රෝගීන් ප්‍රමාණයක් ආවා මුළු ලංකාවෙම කොවිඩ් රෝගීන් සඳහා ඒක වෙන් කරලා තිබුණ නිසා. නමුත් දැන් ඊටාත්ම අනික් රෝහල් වලිනුත් ඒ සංඛ්‍යාව අපිට දරාගත නොහැකි මට්ටමට වඩා වැඩි වුණා. එම නිසා අනික් රෝහල් වලත් දරු ප්‍රසූතීන් කොවිඩ් ආශ්‍රිත රෝගී මවුරුන්ගේ දරු ප්‍රසූතීන් සිද්ධ කරන්න පටන් ගත්තා. එම නිසා නැගෙනහිර කොළඹ මූලික රෝහලෙත් නැවතත් කොවිඩ් රෝගීන් සිටින ප්‍රමාණය මව්වරුන් අපි තරමක් දුරට අඩු වෙලා තිබෙනවා. එම නිසා සාමාන්‍ය දරු ප්‍රසූතිත් කිරීම දැන් ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවලදී දැඩි සත්කාරයකෙත් මේ රෝගී මවුරුන් සිටිනවා. ඒ වගේ සංකූලතා තිබෙන මවුරුන් අවශ්‍ය වෙලාවට නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත යොමු කරන අවස්ථා තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භණී මාතාවන්ට ප්‍රායෝගිකව ප්‍රශ්න තිබෙනවා ඉන්න වපසරිය තුළ සහ නිවාස තියෙන්නේ තමත් සීමිත ඉඩකඩක් මේ සම්බන්ධ. මොකද්ද ලබා දෙන්න පුළුවන් උපදෙස එයාට කොහොමද තමන්ගේ දරුවත් තමනුත් පරිස්සම් වෙන්න කියන කුසේ ඉන්න දරුවත්? එතකොට දැන් පළවෙනිම දේ තමයි ඒ වගේ මවකට පළවෙනිට කරන්න පුළුවන් දේ තමයි මේ එන්නත ලබා ගැනීමට සුදුසුකම් තියෙනවා. නම් අපි දන්නවා දැනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා නිර්දේශ කරලා තියෙන්නේ එන්නත ලබා දෙන්න වයස 35ට වැඩි මවුරුන්ට සහ BMI යගේ කියන්නේ ස්ථූලතාවයේ තිබෙන මවුරුන්ට BMI යගේ 30කට වැඩි අයට එහෙම නැත්නම් කිසියම් මෙඩිකල් කම්ප්ලිකේෂන් කියන්නේ වෛද්‍යමය හේතුවකට ප්‍රතිකාර ලබන වෙන කිසියම් රෝග තත්ත්වයක් තිබෙන මවුරුන්ට තමයි මේ එන්නත ලබා දෙන්න නිර්දේශ කරලා තියෙන්නේ. එවැනි සුදුසුකමක් තියෙනවා නම් පළවෙනිම දේ ඔබට ලැබෙන පළවෙනි අවස්ථාවෙන් එන්නත ලබා ගැනීම. එතකොට ඒකෙන් යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා. අර කලින් විශේෂඥ වෛද්‍ය සනත් නැන්රෝල් මහත්මයා කිව්වා වගේ මේ එන්නත ලබා ගත්තා කියලා රෝගය හැදෙන්නේ නැති වෙන්නේ නැහැ. නමුත් රෝගය ඔබට හැදුනොත් එමගින් දැඩි සත්කාරයකකට යන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මරණයටපත් වෙන්න තිබෙන අවදානම මේ එන්නතක් ලබා ගත්තම අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි අත්‍යවශ්‍ය ගමනක් හැරෙන්න අනවශ්‍ය ගමන් බිමන් පුළුවන් තරම් වළක්වා ගන්න එක. ඒ කියන්නේ ගර්භණී මවක් නම් අනිවාර්යයෙන්ම නිවසටම වෙලා ඉන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඒ වගේම සායනයකට සහභාගී වෙනකොට ආරක්ෂිත පුරුදු පාවිච්චි කරන්න. ඒ විදිහම ආරක්ෂිතව සායනයකට සහභාගී වෙන්න. අනිත් එක තමයි තවත් වැදගත්ම දෙයක් කියන්න ඕන. අපි මේ ගර්භණී මවුරුන්ට සිදු කරන සායන වලදී අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දේවල් වලට තමයි ගර්භණී මවක් සායනයකට කැඳවන්නේ. ඒ නිසා ඔබට සායනයකට එන්න කියලා දිනයක් දීලා තියෙනවා නම් ඒ දිනේ අනිවාර්යයෙන්ම ගර්භණී මවක් සායනයට සහභාගී වෙන්න ඕන. එහෙම නැතුව මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න කියලා ඒ දිනේ නිවසේ සිටියොත් මේ රෝගයෙන් ඇතිවෙන සංකූලතාවයට වඩා මේ ගර්භණී භාවයේදී ඇතිවිය හැකි වෙනත් සංකූලතා රැසක් තියෙනවා. එවැනි සංකූලතාවයකින් ඔබට හානියක් පැමිණෙන්න එහෙම නැත්නම් දරුවාට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබට සායන වාරයකට එන්න කියලා තිබුණොත් ඒ දිනේදී මේ රෝගයට බය වෙලා ගෙදර ඉන්න නැතුව අනිවාර්යයෙන්ම සායනයට සහභාගී වෙන්න ඕන. ප්‍රශ්න විදියට යොමු කරන කාරණයක් තමයි විශේෂයෙන්ම අම්මලාගේ අඩු ආදායම් ලැබී පවුල් පිළිබඳව මම සඳහන් කරන්නේ. මවගේ පෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න මේ අවස්ථාවේදී සමචරණ සීමා සමග එළවලු පළතුරු මිලට ගැනීමට නොහැකිවීම සහ ඒත් එක්ක මාතමිට මුදල් නොමැතිවීම මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. පෝෂණය සම්බන්ධයෙන් මොකද්ද මේ වෙලාව අම්මලාට දෙන්න තියෙන උපදෙස්? පෝෂණය ගත්තොත් අපි දන්නවා දැන් ගර්භණී කාලේදී පෝෂණය ගත්තම දැන් අපේ ලංකා රටේ තියෙන මේ මිත්‍යා මතයක් තමයි මේ දෙන්නෙකුට ඇතිවෙන්න ගර්භණී මවට කන්න දෙන්න ඕන කියලා. එහෙම දෙයක් නැහැ. ඇයට නිවසේ හැමෝම කන විදියට ආහාර ගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ ප්‍රමාණවත් එහෙම නැතුව මේ ගර්භණී මවට කියලා වැඩිපුර කවන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා කුස තුල සිටින දරුවගේ බර වැඩි වුණොත් කිලෝ 3-4ක් විතර වෙනවා. මේ ප්‍රමාණයට ඒ වගේ දරුවෙකුට කොපමණ ආහාර ප්‍රමාණයක් අවශ්‍යද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මවගේ සිරුර තුළ සංචිත තිබෙනවා. ඒ කියන්නේ මේදස්තරය තිබෙනවා. ඒ වගේම ගොඩක් දේවල් යකඩ අවශ්‍ය දේවල් බොහෝ විට සංචිත විදිහට තියෙනවා. ඒ නිසා අද ආහාරයට ගත්තේ නැහැ කියලා මේ දරුවාගේ පෝෂණය එකපාරට හිට අඩු වෙන්නේ නැහැ.
එනිසා යම් කිසි ආහාර හිගයක් තියෙනවා නම් ඒ වෙලාවේ නිවසේ අනිත් හැමෝම වගේ කන්න පුළුවන් ලැබෙන අවදී ආහාරයට අරගෙන සිටීම ප්‍රමාණවත් වෙනවා. එහෙම නැතුව දෙදෙනෙකුට ඇති වෙන්න කන්න කියලා වැඩිපුර කෑම හොයන්න මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අවස්ථාවේ නෙමෙයි කිසිම ගර්භණී මවකට එහෙම වැඩිපුර ආහාර දීම අපි නිර්දේශ කරන්නේ නැහැ. අපිට කොවිඩ් හින්දා සිදුවෙච්ච තව අදහස් එකතු ගන්න තියෙනවද ඔබතුමාලට ඒ සම්බන්ධව? මම හිතන්නේ ඔව් ඒ වගේ අදහසක් තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම සාමාන්‍ය එදිනෙදා සාමාන්‍ය පුද්ගලයෙකු ආහාර ගන්නා විදිහටම ආහාර ලබා ගැනීම තමයි සිදු කරේ. මිනිස්සු අතර මිත්‍යා විශ්වාසයක් තියෙනවා ගර්භණී මවක් වුණාම වැඩිපුර දෙදෙනාටම හරියන්න ගන්න ඕනේ. කුස තුල සිටින දරුවා ඉතාමත්ම සුවිශේෂී. දරුවාට අවශ්‍ය පෝෂණය මවගෙන් වැදමහා හරහා දරුවා ලබා ගන්නවා. එතකොට ඒ සඳහා අවශ්‍ය සාමාන්‍ය සම්බර ආහාර වේලක් පෝෂිත ආහාර වේලක් ලබා ගත්තොත් ඒ ප්‍රමාණවත් වෙනවා මවට. එතකොට මේ ව්‍යායාම් කිරීම අවශ්‍යද? දෛනිකව ඒ එළියට යන්න බැරි අවස්ථාවලදී අම්මා වැඩ කරන්න ඕනද? ඇවිදින්න ඕනද? ප්‍රශ්න අහන්නේ. විශේෂයෙන්ම ව්‍යායාම් කියන්නේ එළියට අපි කියවනේ පුළුවන් තරම් හැකිතාක් දුරට ආවම කරන්න කියලා ගර්භණී මවුරුන්ට. එතකොට නිවස තුල සිදු කළ හැකි ව්‍යායාම් තිබෙනවා. ඒවා සිදු කරනකොට විශේෂයෙන්ම ගර්භණී මවුරුන් විශේෂයෙන්ම ස්ථූලතාවය වැඩි මව්වරුන් ඒ වගේම දියවැඩියාව තියෙන මව්වරුන්ට ව්‍යායාම කියන එක ඉතාමත්ම වැදගත්. මොකද ඔවුන්ගේ රුධිර සීනි මට්ටම පාලනය කිරීම සඳහා ඒක උපකාරී වෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වයටත් එය උපකාරී වෙනවා. ඒ වගේම රුධිර කැටි ගැසීමේ තියෙන ප්‍රවණතාවයත් වැඩි වෙනවා එකතැන සිටින මව්වරුන්ගේ විශේෂයෙන්ම ස්ථූලතාවය වැඩි හා වෙනත් සංකූලතා තියෙන මව්වරුන්ට. ඉතින් නිවසින් පිටතට නොයනවා වගේම නිවස ඇතුළතදී සිදු කර හැකි ව්‍යායාම හැකිතාක් දුරට සිදු කරන්න කියලා තමයි කියන්නේ. දරුවන් සම්බන්ධයෙන් දරුවා බිහි වුණාට පසු ගත යුතු ක්‍රියාකාරකම් වලදී විශේෂයෙන්ම පවුලක කොවිඩ් ආසාදිතෙක් වාර්තා වුණොතින් වෙනදට වඩා මේ අලුත් ප්‍රභේදයත් එක්ක පවුලින් අනිත් අය ආසාදනය වීමේ ප්‍රවණතාව පෙන්눔 කරන බව සඳහන් වෙනවා. එතකොට මේ තත්ත්වයත් එක්ක දරුවා ප්‍රවේශම් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන එක උපදෙස් දෙනවා නම් මොනවද? ඔව් ඇත්තටම ගත්තොත් එහෙම දැන් මේ නව ප්‍රභේදයෙන් ආසාදිතය වුණු ගර්භණී කාන්තාවන් තාම අපිට වාර්තා වෙලා නැහැ. ඒක දැනට මේ මොහොත වෙනකන් අපිට වාර්තා වෙලා නැහැ. නව ප්‍රභේදය ගත්තොත් එහෙම ඉන්දියානු ප්‍රභේදය ඒක ඉතාමත්ම භයානක ප්‍රභේදයක් කියලා තමයි ඉන්දියාව දිහා බලනකොට ඒ පැත්තෙන් එන විද්‍යාත්මක සාක්ෂි වලින් අපිට තහවුරු වෙන්නේ. ඉතින් අපි ඉතාමත්ම සුපරීක්ෂාකාරීව ඉන්නවා. ඒ වගේ මවක් අපි දැනගත්තොත් එහෙම අපිට වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. දැන් ඔබ ඇසූ ප්‍රශ්නය තමයි නිවසේදී මොනවද කරන්න ඕන කියන. නිවසේදී ඒ වගේ මවක් ඉන්නව නම් ඒ මව ඒ තමන්ගේ කාමරයක් වෙන් කරලා තියාගන්න ඕන. තමන්ට ඒ කියන්නේ මවට සහ දරුවාට රැඳී සිටීම සඳහා. ඊළඟට වෙනම අපි ගත්තොත් එහෙම බාත්රූම් එකක් ඒ මවට සහ දරුවාට පාවිච්චි සඳහා වෙන් කරලා තියාගන්න ඕන. අනිත් අය නිවසේ ඉන්න අය අනිත් අය ගෙන් වෙන් වෙලා මේ මව සහ දරුවා ඉන්න ඕන. ඊළඟට මුව වැස්මක් භාවිතා කරන්න ඕන. මෙතන ඉතාමත්ම වැදගත් දෙයක් කියන්න ඕන. අලුත් උපන් මේ නවජන්ම ලදරුවාට මුව වැසුම් දාන්න එපා. මොකද ඒකෙන් වෙන හානිය ඊට වැඩිය වැඩි. මුව වැසුම් දැම්මහම අපි දන්නවා හුස්ම ගැනීම අපහසු වෙලා බබා සමහරට ජීවිතක්ෂයට පත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මව විතරක් ඒ මුව වැසුම් පාවිච්චි කරන්න. ඊළඟට සබන් යදු ජලය යොදා අත පිරිසිදු කරන්න බබා අල්ලන හැම වෙලාවෙම. ඊළඟට තමන්ගේ අපි කියලා දෙන සාමාන්‍ය ශාරීරික සෞඛ්‍ය පුරුදු පිළිපදින්න මව්කිරි දෙන්න කියන එක අපිට විශේෂයෙන්ම කියන්න ඕන බබාට. මව්කිරි දීමෙන් කොරෝනා රෝගයක් වැළඳෙනවා කියලා තාම හොයාගෙන නැහැ. ඒ නිසා මව්කිරි දෙන එක දිගටම කරන්න ඕන. ඊළඟට මව කලින් ගත්ත පෝෂණය ඒ විදිහටම පෝෂණය ගන්න ඕන. විටමින්ස් ගන්නවා නම් ඊළඟට අපි යකඩ ඌනතාවයේ තියෙන මව්වරු ඉන්නවා. ඒගොල්ලන්ට අපි යකඩ පෙති දීලා තියෙනවා. කැල්සියම් පෙති දීලා තියෙනවා. ඒ වගේ ඌනතාවයන් පෙළෙන මව්වරු ඒ සියලුම දේවල් ඒ විදිහටම භාවිතා කරොත් සුදුසුයි කියලා තමයි අපි මවට උපදෙස් දෙන්නේ. අපි යලි කෙටි විරාමයකට යොමු වෙලා නම් මේ අද දෙරන බිග් ෆෝකස්. යලි අද දෙන බිග් ෆෝකස් සමග ඔබ එකතු වෙන්නේ
අපි අම්මලා දරුවෝ ගැන මේ රටේ කතා කරන්නේ. ඉතින් නව දරුවපත් සම්බන්ධ මේ කොවිඩ් එක තියෙන තත්ත්වයන් පිළිබඳව අපි විමසන සෑම අවස්ථාවකදීම ගොඩක් වෙලාවට කියනවා මේ අවස්ථාව වන විටත් අවශ්‍ය පහසුකම් ලැබී තිබෙනවා කියලා. ඉතින් වෛද්‍යවරුන් ඉදිරියට සමහරට ඔබතුමාලට ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න. නමුත් විද්‍යායතනයේ විදියට ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් මේ දැඩි සත්කාර ඒකකවල හිඟයක් තිබෙන බව පහුගිය දවස්වල කිව්වා. ඇත්තටම එහෙම හිඟයක් තාම තියෙනවද? නැත්නම් ප්‍රමාණවත් විදියට කළමනාකරණය වෙනවද? ප්‍රායෝගික ඔබතුමාලට ඒ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කාසල් විද්‍යාවට ගියොත් ඒ සම්බන්ධව. ඔව් අපි ගත්තොත් එහෙම ලංකාවේ තත්ත්වය ගත්තොත් එහෙම ලංකාවේ ඒ කියන්නේ ගර්භණී කාන්තාවන්ට පමණක් වෙන්න දැඩි සත්කාර ඒකක ගොඩක් රෝහල් වල නැහැ. ගොඩක් රෝහල් වල තියෙන්නේ එක වෛද්‍ය දැඩි සත්කාර ඒකක එහෙම නැත්නම් ශල්‍ය දැඩි සත්කාර ඒකක ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. අපේ කාසල් විද්‍යා කාන්තාර වල නම් තියෙනවා මව්වරුන්ට විතරක් වෙන්න දැඩි සත්කාර ඒකකයක්. ඉතින් එහෙම ඒ තිබුණත් ඒක ධාරිතාවය සීමා සහිතයිනේ. අපිට ඒකේ තියෙන ඇඳන් සංඛ්‍යාව සීමා සහිතයි. සාමාන්‍යයෙන් කීයක් විතර? ඔව් අපේ ඇඳන් 6ක් විතර වගේ තමයි තියෙන්නේ. ඉතින් ඊට වැඩි සංඛ්‍යාවක් මේ වගේ අපි ගත්තොත් එහෙම මෙකැනිකල් වෙන්ටිලේටර් කියලා මේ වෙන්ටිලේෂන් කරන්න අවශ්‍ය මවුරුන් ආවොත් එහෙම අන්න එතෙන්දී අපිට වෙනත් රෝහල් කරා යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ මවක් මොකද අපේ ධාරිතාවය ඉක්ම වෙලා ගියහම අපිට වෙනත් රෝහල් කරා යන්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් සාමාන්‍ය තත්ත්වෙදිත් වෙලා තියෙනවා. ඇත්තටම කොරෝනා නිසා නෙමෙයි අපිට ගොඩක් අසාධ්‍යම වරුන් ආවොත් අපේ රෝහලේ නැති වුණොත් අපිට වෙනත් රෝහලකට ඒ සඳහා සහාය පතන්න වෙනවා. ගැන සාමාන්‍ය තත්ත්වෙදිත් එහෙම වෙනවා කියන්නේ ඒතකොට නැගෙනහිර කොළඹ රෝහල වගේ රෝහලකින් ඉල්ලුවොත් එහෙම දෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවද? මොකද අනිකුත් සියලු රෝගීන්ට ඔබතුමාලට මීටත් වෙනස් මේ ප්‍රශ්නේ මං හිතන්නේ බලපාන විදිය ගැබිනි මවුරු විතරක්ම නෙවෙයි. ඔව් එහෙමයි. දැන් ගැබිනි මවුරු අපි කතා කරා සුවිශේෂී අවස්ථාවක්. එතකොට ගැබිනි මවුරුට දැඩි සත්කාර ඒකක අවශ්‍ය වෙලාවලදී ඇතම් අවස්ථාවලදී අපිට අපි කතා කරා කලින් ශ්වසනයට ආධාර වීම සඳහා කලින් නොමේරු දරුපත් පවා සිදු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවල ගොඩක් සම්බන්ධීකරණයක් අවශ්‍යයි. ඒ කියන්නේ මේකේ ලොකු තිරේ පිටුපස බොහෝ දෙනා ඉන්නවා. නිර්වින්දන වෛද්‍යවරු, ඒ වගේම ළමයි බලා ගන්න විශේෂඥ වෛද්‍යවරු, ප්‍රසවහාන ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම අනික් හෙද කාර්ය මණ්ඩලය, ශල්‍යකාර මේ ඔක්කොම සියල්ල සහිතව සම්බන්ධීකරණයක් එක්ක තමයි ඒ මවුරු රැක බලා ගන්න ඕනේ. ඉතින් ඒ සියල්ලම සහිත එක ස්ථානයක් මවුරුන් සඳහා වෙන් කරපු වෙනම ස්ථානයක් ඇත්ත වශයෙන්ම තිබෙනවා නම් ඒක වඩාත් සුදුසුයි. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදයටදී ඔබතුමන්ලාගේ ප්‍රමාණී ධාරිතාව ඉක්මවා ගියාම දැන් වෙන තැනකින් ඉල්ලුවොත් අනිත් තැන ඉන්න මේ සියලු කාර්ය මණ්ඩලය කැමති වෙන්න ඕන මේ අම්මව බාර අරගෙන ඒකද මේ ඒක එක ප්‍රායෝගික ගැටලු ගොඩාක් තියෙන එකක් තමයි කවුරුත් මං හිතන්නේ දැඩි සත්කාර ඒකක ඇඳක් තබාගෙන ඒක මේ අවස්ථාව තියෙද්දි නොදී නැහැ. එතකොට ඒ කරුණු කාරණා ගානක් බලන්න ඕනේ. දැඩි සත්කාර ඒකකයට සඳහා යොමු කරන මවට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම, ඒ වගේම සමහර කලකට මව ට්‍රාන්ස්පෝර්ට් කරද්දී මව හොඳ ස්ටේබල් තත්ත්වයක ඉන්න ඕනේ. නැත්නම් මව ශල්‍ය කර්මයකින් කරපසු වගේ සුදුසුත් නැහැ. ඒ සියල්ල මේවා කරලා තමයි මවට දැඩි සත්කාර ඒකකයක් සඳහා යොමු කරන්න පුළුවන්. ඉතින් දැඩි සත්කාර අපි දන්නවා තියෙන ප්‍රමාණය සීමිතයි. ඒ හින්දා තමයි අපි පුළුවන් තරම් නැවතත් සමාජය දැනුවත් කරන්නේ හැකිතාක් ඉක්මනට රෝගය වැළඳීමෙන් වළක්වා ගැනීම, එන්නත ලබා ගැනීමෙන් ආරක්ෂා වෙන්න කියලා. ඒ කියන්නේ ප්‍රශ්නේ දන්නවා. එන්නේ මොකද්ද කියන එකනේ. ඔව්. ඉතින් අපිට ඒ දැඩි සත්කාර ඒකක වෙන මව්වරුන්, ඒ වගේ අනික් රෝගීන් අවම කර ගැනීමෙන් ඒ දැඩි සත්කාර ඒකකයට ඇඳ සඳහා අවශ්‍ය පුද්ගලයාට ඇඳ ලබා දීමට පහසු වෙනවා. ඉතින් ඒ සඳහා අපි හැමෝටම මං හිතන්නේ සමාජීය වගකීමක් තියෙනවා ඒකට උදව් කරන එකට. දැනට ඒ නිසා තමයි අපි කියන්නේ එන්නත් කරණය වැදගත් කියන්නේ. එන්නත් කරණය මේ රෝගී සංඛ්‍යාව අඩු කිරීමේ එකම ක්‍රමය නෙමෙයි. ඒ වුණාට එක ක්‍රමයක් පමණයි. ඉතින් ඒ නිසා එන්නත් කරණය ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කරහොත් අපිට එන රෝගීන් සංඛ්‍යාව ඉතා විශාල ලෙස අඩු වෙනවා. අනිත් එක මේ දැඩි සත්කාරය ඒක ඇත්තටම විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙනවා. එන්නත් කරණය කරපු මවකට දැඩි සත්කාර ඒකකයක් කරා යන්න තියෙන අවස්ථාව අඩු වෙනවා කියලා. එතකොට අපි එන්නත් කරණය කරොත් එහෙම මේ දැඩි සත්කාර ඒකක භාවිතා කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඉතින් ඒකෙන් රෝහල් පද්ධතියට ඉතා විශාල ප්‍රමාණයෙන් ඒක සහනයක් වෙනවා.
ඒ නිසා තමයි අපේ විද්‍යායතනයෙන් අපි ගොඩක්ම උපදේශනය දෙනවා අපි මාර්ගෝපදේශ සලසනවා මේ එන්නත් කරණය ඉතාමත්ම ඉක්මනින් මේ මවවරු සුළු ප්‍රමාණයක් ඉන්නේ ලොකු ලක්ෂකට අඩු ප්‍රමාණයක් තමයි මේ එන්නත් කරණය කරන්න තියෙන්නේ. ඒ එන්නත් කරණය සඳහා ලක්වුණොත් අපිට මේ ඉතාමත්ම පහසුවක් වෙනවා මේ දැඩිසත්කාරකයට අනිකුත් අසාධ්‍ය තත්ත්වයන් නිසා එන රෝගීන්ට ඉතා පහසුවක් වෙන එක. විශේෂඥ ප්‍රසව නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්තුමා විදිහට දැන් ඔබතුමාලත් එක්ක සම්බන්ධීකරණය වෙනවනේ අපි කතා කරන මේ ප්‍රධාන රෝහල් වලට අමතරව පිටපළාත් වල රෝහල්. ඒතර ඒගොල්ලන්ගෙන් ලැබෙන තත්ත්වය මොකක්ද ඒ සම්බන්ධයෙන් කොවිඩ් වැළඳිච්ච රෝගීන් වාර්තා වෙනවද? උන්ට ඉඩකඩ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවද? දැඩි සත්කාරයක ප්‍රශ්න තියෙනවද? දැනට එහෙම දැඩි සත්කාරයකවල ගැටලු බහුලව වාර්තා වෙලා නැහැ. කැන ගර්භණී මව්වරු විදියට රෝගීන් වෙච්ච ගර්භණි මවරු 150ක් 175ක විතර ප්‍රමාණයක් ඉන්නවා. ඒවගේම දරුවන් බිහි කරලා ඒ දරුවා සමඟ නිවසට යනකං රැඳී සිටින මවරුත් තව 75ක් විතර ප්‍රමාණයක් ඉන්නවා. දර මේ තරම් විශාල ප්‍රමාණයක් නෙමෙයි. නමුත් මේ ගර්භණි මව්වරු කිව්වම අපි සාමාන්‍ය රෝගියෙක් වගේ නෙමෙයිනේ. දැන් ගර්භණි මවක් දරුවෙක් බිහි කරාට පස්සේ මේ ගර්භණි මවයි දරුවයි අපි අර ඉන්ටර්මීඩියට් කෙයා සෙන්ටර් කියන තැනකට වගේ යවන්න බැරි කමක් තියෙනවා. මොකද මේ ගර්භණි මව සහ දරුවා බලා ගන්න සාමාන්‍යයෙන් පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් ඉන්නවනේ. මේ පිළිබඳව අත්දැකීම් තියෙන හෙදියක් ඉන්නවනේ. එහෙම නැතුව හැමෝටම මේ ගර්භණි මවත් අලුත බිහි කර දරුවත් බලා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව තමයි ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කොවිඩ් ආසාදිත මවක් දරුවෙක් බිහි කරාට පස්සේ එතනින් එහාට කොහෙටද මේ මව ගෙනියන්නේ. මොකද අපි සාමාන්‍ය මවක් නම් දරුවෙක් සාමාන්‍ය ප්‍රසූතියකට පස්සේ පහුවෙනි දවසේම ගෙදර යවනවා. ඒතර කොවිඩ් ආසාදිත මවක් වුණාම මේ දරුවා බිහි කරාම පහුවෙනි දවසේ ගෙදරට යවන්න බෑ. මොකද අර ලංකාවේ තියෙන රෙගුලාසිය අනුව දවස් 14ක් තියලා ඊට පස්සේ ඒ කාලේ සීමාව සම්පූර්ණ වුණාම තමයි මේ මව ගෙදර යවන්නේ. ඒතර මේ කාලය තුළ මේ මව්වරු රැක බලා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් අපිට මේ ගැටලු මතුවලා තිබුණේ. ඒ කියන්නේ පිටින් ගොඩාක් මේ ඒ සම්බන්ධව තමයි අපිට ගැටලු පැමිණෙන්නේ. මොකද මේ මව ඩිස්චාර්ජ් කරාට පස්සේ රෝහලෙන් ඊට පස්සේ කොහෙටද යන්නේ, කවුද මේ මව රැක බලා ගන්න කියන ගැටලුව. මම හිතන්නේ අපි අවසානයකට එන්න පුළුවන්. ඔබතුමාලට අවසාන වශයෙන් මේ සමග අදහස් දැක්වීමක් තියෙනවා කරන්න පුළුවන් විනාඩියක විතර කාලයක් ලබා දෙන්න පුළුවන්. අපිට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය කියලා. අපිට ඇත්ත වශයෙන්ම දෙන්න තියෙන පණිවිඩය තමයි මේ මව්වරුන්ට එන්නත් කරණය කරන තැනක් තියෙනවා නම් ඉතාමත්ම ඉක්මනින් ගිහිල්ලා ගර්භණී මව්වරු මේ එන්නත් කරණය ලබා ගන්න කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. ඒකෙන් ඔබට සහ සමාජයට ඉතා විශාල ලෙස ඔබ වගකීමක් ඉෂ්ට කරනවා මේ එන්නත් කරණය ඔබ ලබා ගත්තොත්. එයින් මේ මාතෘ මරණ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මාතෘ මරණ අඩු කරනවා කියන්නේ ඇතරම ඒක ඉතා විශාල ලෙස මේ අපේ රෝහල් පද්ධතියට කරන සහනයක්. මොකද මේ වගේ ඉතාමත්ම සුළු දෙයක් තමයි එන්නත් කරණය කියන්නේ. අපි ගත්තොත් එම ICU ෆැසිලිටි එකක් කියන්නේ අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. ඒ දෙක බැලුවාම එන්නත් කරණය කියන්නේ ඉතාමත්ම සුළු පිරිවැයක් එක කරණයක්. ඒ නිසා අපි මව්වරුන්ට දෙන්න පුළුවන් පණිවිඩය තමයි පුළුවන් තරම් ඉක්මනින් මේ එන්නත් කරණය කරා යොමු වෙන්න කියන්නේ. අපිත් එක්ක සම්බන්ධ වුණේ අද දවසේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතුර මහත්මයා බෙහෙන්ම ස්තුතියි. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වුණ කාසල් වීදියේ කාන්තා රෝහල වෙනුවෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලෝර් මහත්මයා බෙහෙන්ම ස්තුතියි ඔබතුමාට. වගේම නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණේ අද ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක මහත්මයා ඔබටත් බෙහෙන්ම ස්තුතියි. අපි වැඩසටහන අවසන් කරනවා. මධ්‍යහන පුවත් විකාශයට අපි යොමු වෙන්න ඕන. Facebook ඔස්සේත් YouTube ඔස්සේත් එකතු වෙලා හිටපු ඔබටත් අපි ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබේ දැනුවත්භාවය සඳහා ඔබට නැවතත් ඔබේ හිතමිතුරන් අතරේ ෂෙයා කරන්න පුළුවන් වීඩියෝව කියලා.